resume කරනවා. right ඒ වගේම තමයි ALU එක ක්‍රියාත්මක කරලා ඉවර වෙන උපදෙස් එනතම් ප්‍රතිඵලය රෙජිස්ටර්ස් වලට දෙනවා ප්‍රධාන මතකයට යවනකම් తాවකාලිකව රඳවා ගන්න. එතකොට රෙජිස්ටර් එක ALU එකට දෙන්න තියෙන ඒවත් තියාගෙන ඉන්නවා ALU එකෙන් යම්කිසි ක්‍රියාවක් කරලා ඉවරනයින් පස්සේ එන ප්‍රතිඵලයත් එයා තියාගෙන ඉන්නවා. right හරි. ඔය දේවල් ටික තමයි අපි කතා බහ කරේ අන්තිමටම. අද අපි කතා කරනවා මේ මධ්‍ය සැකසුම් මේකකේ වේගය සහ බලය ගැන මට එදා කියන්න ඕනේ නෑ ඔයගලන්ට. මධ්‍ය සැකසුම් මේකකේ වේගය අපි මනින්නේ හර්ට්ස් කියන එකකින්. එතකොට හර්ට්ස් කියන එකකය මේ කියන්නේ අද වර්තමානයේ වෙනකොට කම්පියුටර් එකේ ස්පීඩ් එක ප්‍රොසෙසර් එකේ ස්පීඩ් එක ගිගාහර්ට්ස් කියන තැන දක්වා ගෙනහිලා තියෙනවා. ඒ කියන්නේ ග්‍රෑම් කියන එක හරියට කිලෝග්‍රෑම් ඒ වගේ වෙලා ඉදිරියට යනවා හා සමානයි. හේතුව තමයි මේ හර්ට්ස් අගෙන් ප්‍රොසෙසර් එකේ වේගය දෙන්න ගියොත් අපිට හර්ට්ස් බිලියන ගානක අංකයක් ලියන්න වෙනවා. ඉතින් ඒක අර ප්‍රායෝගිකව ඉදිරිපත් කිරීම අපහසු නිසා ගිගාහර්ට්ස් කියන එකකේ පාවිච්චි කරනවා. එතකොට ඒක එන්න පොඩි වෙනවා. අපි ලියන්න තියෙන නම්බර් එක. ඒතර ගිගාහර්ට්ස් ප්‍රමාණ වලින් තමයි දැන් ඉදිරිපත් කිරීම කරන්නේ. right එතකොට ගිගාහර්ට්ස් වලදී alright ඉසිත අපි කතා කර ඉන්නේ මේ මධ්‍ය සැකසුම් මේකකේ වේගය ගැන පුතාට එතන ඉඳලා අහුණා නම් ඇති අනිත් ටික නිකන් ගිය සතියේ වෙච්ච දේ මතක් කරපු එක කරේ ඉසිත මම කිව්වා මේ ඔයාට ඒ කියන්නේ ස්පීකර් ප්‍රොබ්ලම් එකක් තිබ්බ නිසා මේ ලයිෆ් ටයිම් ෆ්‍රී වයිරස් ගාඩ්ස් නෑ ඉසිත ඔයාට එකක් පර්චේස් කරන්න වෙනවා right පර්චේස් කරලා පාවිච්චි කරන්න වෙනවා ෆ්‍රී ඒවා වලින් පුතේ අවශ්‍ය වැඩේ කෙරෙන්නේ නෑ හරි විදිහට right හරි එතකොට අපි කතා කර හිටියේ මධ්‍ය සැකසුම් මේකකේ වේගය ගැන එයා හර්ට්ස් වලින් එන්නේ දැන් ඒකකේ ගොඩාක් ලොකු වෙලා තියෙන හින්දා ඒක ගිගාහර්ට්ස් කියන එකකෙන්ම එනවා ගිගාහර්ට්ස් වලට කලින් වෙනපු එකකේ තමයි මෙගාහර්ට්ස් කියලා කියන්නේ මෙගාහර්ට්ස් කියලා කියන්නේ මිලියන ප්‍රමාණයක් ගිගාහර්ට්ස් කියලා කියන්නේ බිලියන ප්‍රමාණයක් right හරි right එතකොට ඕගලන්ට කම්පියුටර් එකේ processor speed එක බලා ගන්න තියෙන්නේ කොතනද? ඕගලන්ට පුළුවන් ලේසිම තැන තමයි විවිධ ක්‍රම කීපයක් තියෙනවා බලා ගන්න. start button එක උඩ right click කරාම systems කියන option එක ඕගලන්ට දෙනවා Windows 10 වල. ඒ systems කියන option එකට ගියාම මෙන්න මෙතන මේ device specification කියලා එන තැන processor එකේ ස්පෙસિෆිකේෂන් එක තියෙනවා මොන කම්පැනි එකෙන්ද මෙයා නිෂ්පාදනය කරලා තියෙන්නේ එයාගේ සර් ඔව් පුතේ සර් මේ this PC එකට right click කරලා properties කියත් ඔක බලන්න පුළුවන් ඔව් යන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා මම එක ක්‍රමයක් කිව්වේ එතකොට Intel සර් මොනවද දැන් ලිව්වද නෑ පුතේ නෑ මුකුත් ලිව්වේ නෑ තාම right i5 කියන processor එකක් දැන් මේ මගේ processor එකේ තියෙන ප්‍රමාණය මෙතන model එක පෙන්නලා තියෙනවා ඊළඟට මෙන්න මෙතන තමයි යාගේ speed එක පෙන්නලා තියෙන්නේ at 1.6 GHz කියලා ඊළඟට මේ එලියෙන් දාලා තියෙනවා 2.11 GHz කියලා දැන් මේ Windows 10 වල පෙන්නන විදිය මම මේ ඔයගලන්ට පෙන්නන්නේ මෙතනින් අදහස් වෙන්නේ මේ 1.6 කියන කෙනා තමයි optimal speed එක කියලා අපි කියනවා කියන්නේ CPU එකක් වැඩ කරන ප්‍රශස්ත වේගය කියලා කියන්නේ සාමාන්‍යයෙන් යා වැඩ කරන ස්පීඩ් එක. ඔය 2.11 කියලා කියන්නේ උපරිම වේගය. right උපරිම වේගය යාට වැඩ කරගන්න පුළුවන්. right එතකොට ඔන්න ඔය විදිහට processor එකේ spec එක ඕගලන්ට බලා ගන්න පුළුවන් processor එකේ spec එක විතරක් නෙවෙයි මෙතන තාම ඕගලන්ට ගොඩක් දේවල් හොයා ගන්න පුළුවන්. RAM එකේ capacity කොච්චරද? right ඊළඟට operating system එක මොකක්ද? right මොන වගේ දේවල්ද මෙයාත් එක්ක connect වෙලා තියෙන්නේ? ඔය වගේ ගොඩාක් විස්තර උතනින් දැනගන්න පුළුවන් right හරි එතකොට ඒක තමයි අපි කම්පියුටර් එකක නැත්නම් ප්‍රොසෙසර් එකක වේගය කියලා කතා බහ කරන්නේ right අපි ඒක ලියාගෙනම යමු මෙමරි එක ගැන කතා කරන්න හරි
ටක් ගාලා මේ අනුමාතෘකාව දාගන්න. දාලා මේ ටික ටක් ගාලා මේ විදිහටම කොපි කරගන්න. හරි සනුජ. ඒක වැරදීමක් වෙලා ඉන්නේ. මම මේ පැත්තෙන් මකා ගන්නවා. මාතෘකාව මධ්‍ය සැකසුම් එකේ වේගය හා බලයෙනි. හරි ඉවරද? නෑ සර්. හරි ඉක්මන් කරමු. hello හරි හරිද? අන්තිමට කියන්නේ ඉක්මන් කරමු අපිට වැඩි වෙලාවක් නැති නිසා right සර් සතියේ පන්ති කවවත් තියෙන්නේ? මේ වෙලාවට මම පුතේ අද දවසේමයි 4 ඉඳලා 6 වෙනකන් තියෙන්නේ. හරි right හරි දැන් අපි කතා කරන්න හදන්නේ පරිගණක මතකය ගැන කම්පියුටර් මෙමරි එක ගැන. සර් ක්ලාස් එකේ පන්ති පටන් ගන්න නැද්ද? ක්ලාස් එකේ පන්ති කිව්වද? ෆිසිකල් ක්ලාස් එක නැනපෙතේ තමයි පන්ති පටන් ගන්න ලබන සතියේ.
right අපි මම මුලදී ඊට පස්සේ මම මුලදී කිව්වා මම දැන් ඉවර වෙනකොට ආයි මතක් කරන්න 4 ඉඳලා 6 වෙනකම් ලබන සතියේ ඉඳලා නැනපෙතේ තියෙන්නේ 4 ඉඳලා 6 වෙනකම් right මම ආයි ක්ලාස් එක ඉවර වෙන කලින් පොඩ්ඩක් මතක් කරනවා හරි මගෙන් එක්කෙනෙක් අහලා තිබ්බ කොතනට ගිහිල්ලාද අර සිස්ටම් එකට ගියේ කියලා මේ ස්ටාර්ට් බටන් එක රයිට් ක්ලික් කරලා යන්නත් පුළුවන් නැත්නම් my computer නැත්නම් computer කියන එක රයිට් ක්ලික් කරලා යන්නත් පුළුවන් නැත්නම් මේ Windows 10 operating system එකේ settings වලට ගිහිල්ලා all settings කියන තැනින් යන්නත් පුළුවන් ඒ වගේ ක්‍රම ගොඩක් තියෙනවා right ලේසිම විදිහේ start button එක right click කරලා systems කියන තැනට යන එක හරි පරිගණක මතකය ගැන කතා කරාම computer memory එකක් කියලා අපි කතා බහ වෙන්නේ පරිගණකයේ දත්ත හා උපදෙස් తాවකාලිකව හරි ස්ථීරව හරි මතක තියාගන්න පුළුවන් තැන් පරිගණකයේ එහෙම කොටස් දෙකක් ඉන්නවා తాවකාලිකව මතක තියාගන්න කට්ටිය ස්ථිරව මතක තියාගන්න කට්ටිය right එතකොට තාවකාලිකව මතක තියාගන්න අයට අපි කියනවා නශ්‍ය වන මතකය නැති වෙන නශ්‍ය වන කියන මතකය right අපි ඔකට ඉංග්‍රීසියෙන් කියනවා volatile memory කියලා right ඊළඟට ස්ථීරව මතක තබා ගන්න අයට අපි කියනවා නශ්‍ය නොවන මතකය නැත්නම් non volatile memory කියලා right එතකොට ඒ වගේම තමයි පරිගණක මතකය ඒ මං කියපු විදිහට වර්ග කරන්නත් පුළුවන් මෙන්න මේ උතන පහළ පෙන්නලා තියෙන විදිහට වර්ග කරගන්නත් පුළුවන් ප්‍රධාන මතකය සහ ද්විතීක මතකය කියලාත් කියනවා. ඒතර ප්‍රධාන මතකය කියලා ඉන්න කට්ටියගේ random access memory, read only memory මෙතන කියවෙන නැති කෙනෙක් ඉන්නවා. එයාගේ නම cache memory වාරක මතකය කියලා අපි කියනවා. right එතකොට cache memory කියලා කෙනෙකුත් ඉන්නවා. අපි එයාවත් දාගමු මේ diagram එක අඳිනකොට. ද්විතීක මතකය කියලා කියන්නේ ස්ථිරව දේවල් ගබඩා කරන තැනක්. ඒ කියන්නේ ඒගොල්ලෝ එයාට කරන්ට් එක නැති වුණත් මතක තබා ගැනීමේ හැකියාව තියෙන කෙනෙක්. දැන් මේ ප්‍රධාන මතකයේ ROM එක හැරුණුකොට RAM ඊළඟට cache memory ඔය කියන දෙන්නටම කරන්ට් එක තියෙනකම් විදුලි බලයේ සැපයුම තියෙනකම් දේවල් මතක තියාගෙන ඉන්නවා. ඒ විදුලි බලයේ සැපයුම නැති වෙච්ච ගමන් එයා මෙමරි එකේ තියෙන දේවල් ඉරේස් කරනවා. right හරි ඊළඟට මේ සසම්භාවී ප්‍රවේශ මතකේ නැත්තම් RAM කියන කෙනා අපි සාමාන්‍යයෙන් primary memory කියලා තමයි කතා බහ කරන්නේ. right මම හිතනවා ඔයගොල්ලෝ RAM එකක් දැකලා ඇති කියලා දැන් ලබන සතිය අපි හම් වෙනකොට මම ওই පොඩි පොඩි components ටිකක් ගේන්නම් අපි බලමු මේ දේවල් ටික. මම හිතනවා ඔයගොල්ලෝ මේ වෙනකොට දැකලා ඇති කියලා සමහර අය. නමුත් අපි නේද පරිගණකයක් ඇතුලේ කොහොමද මේ දේවල් ටික තියෙන්නේ කියන එක පොඩ්ඩක් බලමු. right මේ ප්‍රධාන මතකය නැත්නම් මේ sorry ප්‍රාථමික මතකය නැත්නම් සසම්භාවී ප්‍රවේශ මතකය අයිති වෙන මතක වර්ගයේ පැත්ත ගැන ගත්තොත් සසම්භාවී ප්‍රවේශ මතකය නැත්නම් random access memory එක තමයි අපිට පරිගණකයේ යම් වැඩසටහනක් ක්‍රියාත්මක කරගන්න අත්‍යවශ්‍යම වෙන කෙනා. දැන් ඕගොල්ලන්ට ඔය ගැන අත්දැකීම් ඇති. ඕගොල්ලන්ගේ මැෂින් එක ස්ලෝ වෙනවා නම් යම් කිසි හේතුවක් නිසා ඒකට එන ප්‍රධානම හේතුව තමයි මේ RAM එක ප්‍රමාණවත් නොවීම. right ඒ වගේම තමයි අපිට hard disk එකේ install කරලා තියෙන ඕනම program එකක් අපි computer එකට install කරලා තියෙන ඕනම program එකක් ක්‍රියාත්මක වෙනකොට එයාව ප්‍රධාන මතකයේ වෙත අරගෙන ඇවිල්ලා නැත්තම් මේ සසම්භාවී ප්‍රවේශ මතකයේ වෙත අරගෙන ඇවිල්ලා තමයි ක්‍රියාත්මක කරවීම සිද්ධ කරන්නේ. අර මතකද අපි von Neumann architecture ගැන කතා කරනකොට අර අපි පින්තූරයක් ඇඳලා කතා කරේ. එතනදී අපි කතා කරා registers වලට උපදෙස් දෙන්නේ මෙන්න මේ සසම්භාවී ප්‍රවේශ මතකයේ නැත්තම් ප්‍රධාන මතකයේ ඉඳගෙන කියලා. right හැබැයි මතක තියාගන්න මේ ප්‍රධාන මතකය අර මම කලින් කිව්වා වගේ volatile memory එකක්. නශ්‍ය වන මතකයක්. හේතුව තමයි නශ්‍ය වන මතකය කියලා කියන්නේ විදුලි බල සැපයුම තියෙනකම් මෙයා දේවල් මතක තියාගෙන ඉන්නවා. විදුලි බල සැපයුම නැති වෙච්ච ගමන් එයා ගාව තියෙනවා නම් යම් කිසි content එකක් ඒක එයා මකනවා. ඔය හේතුව නිසා තමයි ඔයගොල්ලෝ
නිකන් ෆෝන් එකේ ගේම් එකක් ප්ලේ කර ඉන්නකොට ෆෝන් එක ඕෆ් වුණොත් ගේම් එක ඒ ෆෝන් එක ඕෆ් වෙන තැන ඉඳලා ස්ටාර්ට් කරන්න නැවත ඔයගලන්ට හම්බෙන්නේ නැහැ. ගේම් එක ඊළඟට ස්ටාර්ට් කරන්නේ ඔයා අන්තිමට සේව් කරපු තැන ඉඳලා. මොකද ගේම් එකක් සේව් කරනකම් ඒ ගේම් එකේ අදාළ data ටික තියෙන්නේ RAM එකේ. එතකොට කරන්ට් එක power off වෙනවා කියලා කියන්නේ RAM එකේ තියෙන දේ මැකිලා යනවා. ඒතර RAM එකේ තියෙන දේ මැකිලා ගියන් පස්සේ නැවත ඒක අපිට අරගැනීමේ හැකියාවක් නැහැ. හැබැයි ඔයා ගේම් එකක් සේව් කරනවා කියලා කියන්නේ එයා ස්ටෝර් වෙනවා. ඒතර ස්ටෝර් වෙන කෙනාට විදුලි බලය තිබුණත් නැතත් මතක තබා ගැනීමේ හැකියාව තියෙනවා. right? ඒතර ඒක නිසා මේ RAM එක කියන කෙනා මතක තියාගන්න volatile type එකේ නශ්‍ය වන මතකයක්. right? ඒ වගේම තමයි අපි මේ කතා කරන ROM එක. ROM එකට අපි කියනවා පඨන මාත්‍ර මතකය කියලා. මේ ROM එක ටිකක් වෙනස් එක්කෙනෙක්. right? මෙයා මේ non volatile memory එකක්. ඒ කියන්නේ නශ්‍ය නොවන මතකයක්. ඒ වගේම තමයි ROM එක කියන කෙනාට මතක තබා ගත යුතු දේවල් ඇතුළත් කරලා දෙන්නේ පරිගණකය නිෂ්පාදනය කරන කෙනා. දැන් මේ ROM එක ඔයගලන්ට දැක ගන්න හම්බෙන්නේ motherboard එක උඩ පොඩි chips විදිහට. right? ඔයගලන් මේ පින්තූරයක් පෙන්නලා තියෙන මෙතන chip එකක් විදිහට. එතකොට මේ chip එක motherboard එකට fix කරන කෙනා තමයි නැත්නම් නිෂ්පාදනය කරන කෙනා තමයි ඒ chip එක නැත්නම් ROM එක program කිරීම කරන්නේ. එතකොට මේ ROM එක ඇතුලේ program එකක් තියෙනවා. එයා non volatile current එක තිබුණත් නැතත් මතක තබා ගැනීමේ හැකියාව තියෙනවා. දැන් පරිගණකයේ ඇතුලේ ROM එකේ දේවල් මතක තියාගන්න එයාට උදව් කරනවා පොඩි බැටරි එකක්. ඔයගොල්ලන්ට පරිගණකයක් ගලවලා බලන වෙලාවක ලබන සතිය අපි ඒක ගැන බලමු. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් motherboard එක උඩ තියෙනවා පොඩි බැටරි එකක් ප්ලේස් කරන්න පුළුවන් තැනක්. ඒ බැටරි එක ප්ලේස් කරාම ඒ බැටරි එකෙන් නිරන්තරයෙන් පවර් එක දෙනවා මේ කියන ROM chip එකට. ඒක නිසා එයාගේ data ටික එයා මකන්න නැතුව එක දිගට මේන්ටේන් කරනවා. right? හරි. දුර පුතාලා මට විනාඩියක් දෙන්න. හරි. ඉසිත ගේම් සේව් වෙන්නේ ROM එකක නෙවෙයි පුතේ. ගේම් සේව් වෙන්නේ hard disk එකේ. අපි ඉස්සරහට කතා කරනවා hard disk එක කියන්නේ මොකක්ද කියලා. right? මම ඔයගලන්ට ලබන සතියේ hard disk එකකුත් පෙන්නන්නම්. මොන විදිහටද ඒව වැඩ කරන්නේ කියන එක. right? හරි. එතකොට ROM එක තියෙන්නේ ROM එක මම කියවන නිෂ්පාදකයා විසින් තමයි මේක motherboard එකට high කරලා ලෙවන්නේ කියලා. එතකොට ROM එක තියෙන්නේ මෙන්න මේ අපි කම්පියුටර් එක ගැන කතා වෙනකොට නිතරම කතා වෙන ටර්ම් එකක් තමයි BIOS කියන එක. basic input output system. ඔගොල්ලෝ operating system පාඩමේදී ඉගෙන ගන්නවා මේ BIOS වල තියෙන වැදගත්කම. BIOS කියන කෙනා අපිට උවමනා වෙන්නේ කම්පියුටර් එක boot up කරනකොට. يعني කම්පියුටර් එක මුලින්ම power on කරනකොට කම්පියුටර් එකේ තියෙන විශේෂ සැකැස්මවල් කීපයක්, settings කීපයක් ඕකේද කියලා check කරන තමයි BIOS කියන වැඩසටහන තියෙන්නේ.
එතකොට ඒ BIOS install කරලා එන තැන නැත්නම් BIOS store කරලා එන තැන තමයි අපි ROM කියලා කියන්නේ. ඒක ROM එකක එක උවමනාවක්. තව විවිධ වැඩවලට අපි ROMs පාවිච්චි කරනවා. BIOS තැන්පත් කරනවා කියන එක ඔය ROM වල තියෙන එක උවමනාවක්. නැත්නම් ඒ ROM හරහා කරගන්න එක උවමනාවක්. right? ඊළඟට මෙන්න මේ cache memory කියන එක. right? මෙයාගේ උවමනාව නැත්නම් මෙයා කරන කාර්ය ටිකක් විශේෂයි. cache memory කියන කෙනා motherboard එක අරගත්තොත් right netmira අපි ඉස්සරහට කතා කරනවා VGA ගැන cache memory කියන කෙනා කම්පියුටර් එකේ CPU එකට බොහෝම ළඟින් තමයි පිහිටන්නේ motherboard එක අරගත්තොත් motherboard එකේ processor එක high කරන තැන තියෙනවා ඊට පස්සේ cache memory එක නම් motherboard එකේම තමයි එන්නේ දැන් අලුත් processors වල cache memory එක CPU chip එක ඇතුලේ install වෙලා එනවා කෙසේ හෝ cache memory එක CPU එකට ගොඩාක් ළඟින් පිහිටන්නේ RAM එක සාපේක්ෂව CPU එකට වඩා ඈතයි එතකොට මේ cache memory එක නිතරම කරන දේ තමයි CPU එකේ මෑතකදී run වෙච්ච right CPU එකට මෑතකදී ලැබිච්ච programs ටික ගැන මතක තියාගෙන ඉන්න right එතකොට මම ඔයගලන්ට කියවනේ program එකක් run කරන්න නම් එයාව main memory එකට random access memory එකට ගේන්න ඕනේ RAM එකට ගේන්න ඕනේ RAM එකෙන් තමයි CPU එකට instructions දෙන්නේ හැබැයි cache memory එක තියෙනකොට operating system එක ඔයගොල්ලෝ මොනවා හරි program එකක් double click කරාම මුලින්ම check කරලා බලන්න කියන තැන තමයි cache memory එක කියලා කියන්නේ. ඒතර cache memory එක බැලුවායින් පස්සේ cache memory එකේ තියෙනවා නම් ඒ අදාළ program එක ඒකටත් ගාලා CPU එකට load කරනවා. cache memory එකේ නැත්තම් ඔන්න අර සාම්ප්‍රදායික විදිහට RAM එකේ තියෙන program එක යා ඉල්ලනවා. right? ඒතර cache memory එකේ තියෙන වැදගත්කම ඕකයි. දැන් ඔයගලන්ට ඔක හොඳට experience කරන්න පුළුවන්. ඔයගොල්ලෝ Word කියන software එක නැත්නම් මොනවා හරි program එකක් very first time computer එකේ run කරනකොට එයා start වෙන්න යන වෙලාවට වඩා අඩු වෙලාවක් තමයි අපිට හම්බෙන්නේ. ඒ program එක close කරලා නැවත open කරමු. මුලින්ම open කරනකොට ටික වෙලාවක් යනවා. එයාව close කරලා ආයි open කරොත් පළවෙනි වෙලාවට වඩා ඉක්මනට එයා on වෙනවා. හේතුව තමයි ওই cache memory එක. මොකද cache memory එකේ තියෙන්නේ ළඟදී ධාවනය වෙච්ච programs ටික. right? එතකොට එයාටත් දාලා ඒක සර්දර වර්ඩ් එක මාසයක් විතර ඕපන් නොකර තිබිලා ඕපන් කරොත් අර විදියටමද නෑ මාසයක් විතර දැන් එතකොට ආයේ මාසය ඇතුළත මුකුත්ම භාවිතා කරගෙන මුකුත්ම ප්‍රෝග්‍රෑම් එකක් භාවිතා නොකරොත් ඔයාලට cache memory එක support කරන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. නමුත් ගැටලුවක් තියෙනවානේ පුතේ cache memory එක කියන්නේ volatile memory එකක්. ඒ කියන්නේ ඔයා computer එක off කරොත් cache memory එකේ තියෙන මතකය සම්පූර්ණයෙන්ම එයා අස් කරගන්නවා. ඒ කියන්නේ මේ computer එක on කරලා තියෙනකම් විතරයි cache memory එක උදව් කරන්නේ අර ළඟ run වෙච්ච ඒවා නැවත වතාවක් ඉක්මනට run කරගන්න. computer එක off කරනවා power off කරනවා කියලා කියන්නේ cache memory එක clean වෙනවා. RAM එකත් clean වෙනවා. එතකොට එයාට ළඟදී run වුණා කියලා program එකක් එයා ගාව මතකයක් නැහැ. ඔයා අලුතෙන් on කරනකොට අලුත්ම විදිහට තමයි එයා on වෙන්නේ. right? හරි. අපි පොඩ්ඩක් බලමුකෝ මේ cache memory එක කොහොමද run වෙන්නේ කියලා. right? පොඩි වීඩියෝ එකක් තියෙනවා මම පෙන්නන්නම්. තප්පරකින් මට වීඩියෝ එක ලෝඩ් කරගන්නකන් sharing off කරන්න වෙනවා. ඉසිත මම ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්නම් ඉන්න.
right මෙතන RAM එක ඊළඟට cache එක වැඩ දෙවිදියම වැඩ කරන විදිහ තිබුණා. පොඩ්ඩක් බලමු. හරි. ඔය DRAM SRAM කියන concept එක අපි ඉගෙන ගන්න A level වලට ආවම ඒක අපි මෙතනදී ලොකුවට කතා කරන්නේ නැහැ. බලමු මේගොල්ලෝ cache ගැන මෙතන කතා කරලා තියෙනවද කියලා. නෑ cache ගැන කතා කරලා නැහැ මේගොල්ලෝ. cache ගැන කතා කරලා නැහැ ඒගොල්ලෝ එතන මේ වීඩියෝ එකේ. right මම වීඩියෝ එක චුට්ටක් හරියට බලලා දෙන්නම්. මේ ගත්ත කෙනාගේ මට මතක විදියට තිබුණා කියන එක තමයි මට මතක තිබුණේ. කමක් නැහැ. right එතකොට cache memory එක මම අර කලින් කිව්වා වගේ computer RAM එකයි CPU එකයි අතරමැද තමයි පිටින්නේ. ඒක නිසා එයාට ඉක්මනට CPU එක access කරගන්න පුළුවන්. right හැබැයි මතක තියාගන්න RAM එකයි cache memory එකයි කියලා කියන්නේ දෙන්නම current එක තියෙනකම් විදුලි බලය තියෙනකම් විතරයි වැඩ කරන්නේ. ඒක නිසා ඒ දෙන්නට කියනවා අපි volatile memories කියලා. right හරි මෙතන ඔයගලන්ට පොඩි diagram එකක් පෙන්නලා තියෙනවා වැඩ කරන විදිහ. right primary memory එක ඒ කියන්නේ random access memory එක තියෙනවා. එයා කරන්නේ එයා ගාව තියෙන දේවල් වාරක මතකය හරහා CPU එකට යොමු කිරීම කරනවා. ඒතර CPU එකේ මොන හරි දෙයක් execute කරගන්න උනම මුලින්ම කරන්නේ cache memory එකේ තියෙනද කියලා බලනවා. ඒ තියෙනවා නම් cache memory එකෙන් මේ data ටික random access memory එකට ගන්නවා. cache memory එකේ නැත්තම් තමයි primary memory එකේ තියෙනවද කියලා බලන්න. ඒ බලලා primary memory එක cache memory එක through random access memory එකට අදාළ data ටික ලබා දෙන්න. right ඔය විදිහට තමයි random access memory එක read only memory එක ඒ කියන්නේ RAM ROM cache කියන කට්ටිය වැඩ කරන්න පටන් ගන්නවා. right හරි අපිට අක්කාල මේ ටික අවශ්‍ය වෙන විදිහට note කරගෙන secondary memory පැත්තට යමු. right මාතෘකාව දාගන්න පරිගණක මතක අපි ටිකක් ඉක්මන් කරලා ලියමු. පරිගණක මතක
තිනාල් කියලා තියෙනවා සවුන්ඩ් එක ක්ලියර් නැහැ කියලා තිනාල්ට විතරද අනිත් අයට ක්ලියර්ද මං කියන එක clear sir. Yes, sir. right තිනාල් පුතේ පොඩ්ඩක් බලන්න හරි මේක යටතේ ලියා ගන්න ඔව් ඕගොල්ලෝ පරිගණක මතකය කියන එක යටතේ මේ ලියා ගන්න අවශ්‍ය නැහැ. මේ පින්තූරය අඳ ගන්නොත් මේ පින්තූරය අඳිනකොට මේ ප්‍රධාන මතකය කියන තැන තව එක්කෙනෙක් අරගෙන වාරක මතකය කියන එකත් එකතු කරගන්න. කැෂ් මෙමරි කියන එක. ගොඩ ආයෙත් කියනකො හරියට අහුන්නේ. මේ ඩයග්‍රෑම් එක පුතේ අඳ ගන්න ඕනේ. ප්‍රධාන මතකයේ යටතේ තව කැටගරි එකක් දාගන්න වාරක මතකය කැෂ් මෙමරි කියලා. right අපි මෙතන කතා කරේ. right එතන මේ ප්‍රධාන මතකයේ යටතේ කොටස් දෙකයිනේ තියෙන්නේ. ඒක යටතේ තව එක්කෙනෙක් දාගන්න සර් ප්‍රධාන මාතෘකාව මොකද්ද? ප්‍රධාන මාතෘකාව මේ පරිගණක මතක. නිසිල අවුරුදු සතියේ ෆිසිකල් ක්ලාසස් නැහැ ඔන්ලයින් ක්ලාසස් උත් නැහැ ඒ සතිය ඉන්ස්ටිටියුට් එක නිවාඩුයි මමත් නිවාඩුවක් ගන්නවා රයිට් ඕගොල්ලොත් ඒ අවුරුදු සතියේ අදාළ නිවාඩුව ගන්න. ඒ කවුද නිවාඩු දෙන්නේ? 11 ඉඳලා 17 වෙනකන් ඒ කියන්නේ අපේ ඉස්කෝලේ අවුරුදු නිවාඩුව තියෙන සතියයිනේ ඒ සතියේ ක්ලාස් එකක් නිවාඩුයි. right ඉස්කෝලේ නිවාඩු දෙනවනේ 9 වෙනිදා. ලැබ් හැදෙන්නේ නැහැ නේද? ක්ලාස් එක තියෙනව නේද? ඔව් ලබන සතිය තියෙනවා. ඊට පස්සේ සතිය තමයි නිවාඩු තියෙන්නේ. තිනාල් highlight කරන්න කියන මේ diagram එක පුතේ ඇඳ ගන්න ඕනේ. මේ ටික ඇඳ ගන්න ඕනේ. මේකේ ප්‍රධාන මතකයේ යටතේ ඔයා වාරක මතකය කියන එකක් දාගන්න ඕනේ. මොකද්ද සර් ප්‍රධාන මතකය කියලා වැඩිපුර ලියන්න හිතුවේ ඒක? කැෂ් මෙමරි එක වාරක මතකය කියන එක. හරි. වාරක මතකය කැෂ් මෙමරි. කැෂ් වලට වඩා කරු.
හරි ඉවරද? ඉවරයි සර්. කෑෂ් මෙමරි කොතනින්ද සම්බන්ධ කරන්නේ? කෑෂ් මෙමරි එක දාන්නේ පුතේ ප්‍රධාන මතකයේ යටතේ. ප්‍රධාන මතකය කියන ඒක දෙකයිනේ තියෙන්නේ සසම්භාවී පිවිසුම් මතකය පඨන මාත්‍ර මතකය ඒ ලෙවල් එකේම තව එකක් ඇඩ් කරගන්න. සර් අර ඇඩ් කරගන්න කියලා කිව්වේ මොකක්ද? පුතේ වාරක මතකය කියන එක. වාරක මතකය මෙතන මේ සසම්භාවී පිවිසුම් මතකයේ පඨන මාත්‍ර මතකය කෙලින් තව කැටගරි එකක්. එක දෙකට බෙදලා තියෙන එක තුනට බෙදලා එන විදිහට වාරක මතකයේ ඇඩ් කරගන්න. හරි ඉස්සරහට යමුද අපි? සජුටයි. සර් වාරක මතකයට ඉංග්‍රීසියෙන් මොකක්ද කියන්නේ? cache memory CACHE cache memory. මොකක්ද සර් CA CHE CACHE හරි සර්. right. netmirror DDR2 DDR3 කියලා කියන්නේ ඒගොල්ලෝ මෙමරි එක හදනකොට මෙමරි එකේ පාවිච්චි කරන මෙමරි සෙල්ස් වල වෙන අප්ඩේෂන් එකක් පුතේ. ඒ කියන්නේ ඒක හරියට versions වල වෙන අප්ඩේෂන් එකක් වගේ. right. එතකොට ඒක ටිකක් ගැඹුරට තියෙන ටෙක්නිකල් ටර්ම් එකක්. ඒගොල්ලෝ මෙමරි එක ටෙක්නොලොජි අතින් ඇඩ්වාන්ස්මන්ට් එකක් පෙන්නන්නේ DDR2 DDR3 කියලා. right. හරි ඊළඟට අපි ලියා ගන්නවා ප්‍රයිමරි මෙමරි එක ගැන අනුමාත්‍රකාව ප්‍රාථමික මතකය කියලා දාගන්න. සනුජ මම බලන්නම් අතරට දාන්න රෙකෝඩින් එක. right ඔව් ප්‍රාථමික මතකයේ යටතේ ලියාගෙන මෙන්න මේ වාක්‍යයත් කොපි කරගන්න. ප්‍රාථමික මතකයේ කියලා ලියලා ඒ යටතේ මේ වාක්‍ය කොපි කරගන්න. තිනා ලැප්ටොප් එකක වේවා කම්පියුටර් එකක වේවා අපිට හයි කරන්න පුළුවන් RAM ගාන ඒකේ පාවිච්චි කරලා තියෙන මදර්බෝඩ් එක අනුව තමයි තීරණය වෙන්නේ පුතේ. එතකොට ඔයාගේ කම්පියුටර් එකේ මදර්බෝඩ් එකේ මොඩල් එක දැන් සාමාන්‍යයෙන් කියන්නේ assemble computer එකක් නම් කොටස් එකතු කරලා හදපු එකක් නම් motherboard model එක හොයාගන්න වෙනවා. එහෙම නැත්නම් ඔයා branded computer එකක් නම් අරගෙන තියෙන්නේ ඔය Dell HP වගේ එතනින් හොයාගන්න පුළුවන් RAM එක extend කරන්න පුළුවන්. ඒ කියන්නේ RAM එක දික් කරන්න වැඩි කරන්න පුළුවන් කොච්චර ප්‍රමාණයක්ද කියන එක.
සර් උඩ ටික පේන්නේ sorry. හරි ඒක ලියලා ඉවර නම් ස්ටාර් එකක් දාලා සසම්භාවී පිවිසුම් මතකය කියන එකත් ලියමු. ඉසිත Windows 7 වලට කියලා පුතේ එහෙම virus guard 7 වලට කියලා එහෙම settle වෙන්නේ නැහැ. ඔයා සාමාන්‍යයෙන් virus guard එකක් purchase කරනකොට ඒක බලන්න Windows 7 වලට support කරනවද කියලා. ඉතින් ඔය Kaspersky, McAfee, ඊළඟට AVG, ESET ඔය කියන ඕනම එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් එහෙම virus guards වල ලොකු වෙනස්කම් නැහැ. හැම එකකින්ම basically කරන්න ඕන දේවල් ටික සිද්ධ වෙනවා. එහෙම කරන්න බෑ ඉසිත. එහෙම කරාම එයා ඩිටෙක්ට් කරනවා එකම කම්පියුටර් එකේ තමයි මේ ට්‍රයල් එක දෙවෙනි වතාවටත් පාවිච්චි වෙන්නේ කියලා. ක්‍රැක් කරන ක්‍රම තියෙනවා. නමුත් සාමාන්‍යයෙන් මේ වැඩේ කරන්න බෑ. dual OS පාවිච්චි කරන්න පුළුවන් ඉසිත. ඒක ගැටලුවක් නෑ. සාමාන්‍යයෙන් ඒක ගොඩක් කම්පියුටර්ස් වල කරන්න පුළුවන් මේ වැඩේ. ඔව් පුතේ. සර් මේ කම්පියුටර් එකේ ස්ක්‍රීන් එක එකපාරටම මේ විනාඩි ගානකින් ඕෆ් වෙනවනේ. ඔව්. ඒක නවත්තන්නේ කොහොමද? ඒක ඩිස්ප්ලේ සෙටින්ග්ස් වලට ගිහිල්ලා ස්ටෑන්ඩ් බයි මොඩ් එක ඕෆ් කරා නම් හරි ඔය. ඒ අර එකපාරට ඕෆ් වෙන්නේ ස්ටෑන්ඩ් බයි මොඩ් එක තියෙන නිසා. ස්ටෑන්ඩ් බයි වෙන්නේ එතකොට ඒගොල්ලෝ වෙලාවක් දීලා තියෙනවා. මිනිත්තු මෙච්චර ප්‍රමාණයකට පස්සේ ස්ටෑන්ඩ් බයි වෙන්න කියලා. ඒක ඔයා ඒ මිනිත්තු ප්‍රමාණයේ none කියලා ඔප්ෂන් එකක් තියෙනවා. right none කියන එක දුන්නා නම් ස්ටෑන්ඩ් බයි යන්නේ නැහැ. ඉසිත මම පාවිච්චි කරන්නේ Windows වලට එන Windows Defender එකද සර්? Defender කියන එක. ඔව්. Defender තමයි මම පාවිච්චි කරන්නේ. right වෙන එකක් පාවිච්චි කරන්නේ නැහැ මොකද ඒක හොඳටම ප්‍රමාණවත් මට. හරි අපි සසම්භාවී පිවිසුම් මතකය කියන එකේ මේ ඉංග්‍රීසි වචනේ ලියාගෙන එතන ඉස්සරහින් කොටු වරහන් ඇතුලේ ලියා ගන්න. කොටු වරහන් ඇතුලේ නශ්‍ය මතකය volatile memory කියන වචනේ. right නශ්‍ය මතකය මෙන්න මෙතන තියෙනවා මේ ලියන්න ඕන වචනේ සසම්භාවී ප්‍රවේශ මතකය කියලා ලියාගෙන කොටු වරහන් ඇතුලේ නශ්‍ය මතකය කියලා ලියා ගන්න. නශ්‍ය මතකයකි සර් වයිරස් ගාඩ් වල ක්‍රැක් කරලා ලයිසන් කීස් ගන්න පුළුවන් නේද? පුළුවන්. ඒ වුණාට එතන වයිරස් ගාඩ් එකට එන total capabilities එන්නේ නැහැ පුතේ. එතකොට වයිරස් ගාඩ් එක කියන එකෙන් සිද්ධ වෙන්න ඕන කාර්යය ක්‍රැක් කරාම සිද්ධ වෙනවා හරි අඩුයි. අපිට හිතෙනවා ඒක genuine විදිහට වැඩ කරනවා කියලා. නමුත් වයිරස් එකක් attack වෙන්න පුළුවන් ප්‍රමාණය වැඩි. මොකද වයිරස් ගාඩ් එකක් අප්ඩේට් කරපු ගමන් එයා ට්‍රැක් කරගන්නවා මේක ක්‍රැක් version එකක්ද ඔරිජිනල් version එකක්ද කියලා.
හරි ලියාගත්තද සසම්භාවී පිවිසුම් මතකයේ random access memory කොටු වරහන් ඇතුලේ නශ්‍ය මතකයකි volatile memory එකක් සර් පොඩ්ඩක් ඉන්න. හරි ඉක්මන් කරමු right පළවෙනි point එක ඒකේ යටතේ මෙන්න මේ පළවෙනි වාක්‍යය ලියා ගන්න පළවෙනි point එක විදිහට සර් එතකොට මේ වසන්ත සර්ගේ ක්ලාස් එකත් පටන් ගන්නවද? පුතේ ඒකනම් නැනපෙතෙන් අහලා බලන්න මේ පුතේ අනිත් ක්ලාසස් කොහොමද කියන එක මම හරියටම දැනුවත් නැහැ. නැනපෙතෙන් අහලා බලන්න. ඒගොල්ලෝ ඉන්ෆෝම් කරයි ඔයගලන්ට. ඒතර ළමයි සතිය 4:00 6:00 නේද ක්ලාස් එක? 4:06 පුතේ 4:06 සර් ඔන්ලයින්ද? නෑ ඔන්ලයින් ක්ලාස් නෙවෙයි ලබන සතිය ඕෆ්ලයින් තියෙන්නේ. ලබන සතිය නැනපෙත ක්ලාසස් පටන් ගන්නවා. ඒක නිසා 4 ඉඳලා 6 වෙනකන් තියෙන ක්ලාස් එක නැනපෙතට එන්න නැනපෙතේදී සහභාගී වෙන්න පුළුවන්. ක්ලාස් රූම් එක ගැන ඔයගලන්ට නැනපෙතින් පණිවිඩයක් එයි. හරි එතකොට පළවෙනි වාක්‍යය ඉවරය ඊළඟට මෙන්න මේ වාක්‍යය සර් කලින් ලිව් එකටම ලියා ගන්නද? නෑ දෙවෙනි පොයින්ට් එක විදිහට ලියා ගන්න. තොරතුරු ප්‍රතිදානය කිරීම, තැන්පත් කිරීම සහ නැවත ලබා ගැනීම සඳහා කියන තැනින්. ඉසිත මට අහන ප්‍රශ්නේ පැහැදිලි නෑ පුතේ. සර් අපි වයිරස් කාඩ් එකේ දැන් ක්‍රැක් කරලා ගන්නේ ලයිසන් කී එකනේ. එතකොටත් ඒක ඔරිජිනල් මේක නෙමෙයි. නෑ ක්‍රැක් කරලා ගන්නේ ලයිසන් කී එක නෙමෙයි පුතේ. ලයිසන් කී එකක් අපි අරගන්නේ නෑ ක්‍රැක් කරලා. අපි software එක ක්‍රැක් කරනවා කියලා කියන්නේ එයාට අඟවනවා ලයිසන් කී එකක් ඔයාට හම්බෙලා තියෙන්නේ කියන එක. ඒ කියන්නේ අපි ලයිසන් එකක් දෙන්නේ නැහැ. software එකෙන් කරන්නේ ලයිසන් කී එකක් හම්බෙලා තියෙනවා කියන එක අඟවන එක. ඒ මොහොතට. ඉතින් මේක අප්ඩේට් කරනකොට කම්පැනි එකෙන් අප්ඩේෂන් එක එවනකොට ඒගොල්ලෝ චෙක් කරනවා මොකද්ද ලයිසන් කී එක කියලා. එතකොට ඒගොල්ලන්ට අඳුන ගන්න පුළුවන් ලයිසන් කී එකකින්ද මේක ඇක්ටිව් වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් ක්‍රැක් software එකකින්ද කියලා. ඊට අපි ලයිසන් එක ගන්නකොට කොහොමද කරන්නේ? අපිට ලයිසන් කී එකක් හම්බෙනවනේ. ඒ ලයිසන් කී එක අපි ඉන්සර්ට් කරනවනේ. ලයිසන් කී එක ඉන්සර්ට් කරාම තමයි software එක legally ඒ කියන්නේ normally activate වෙන්නේ. අපි ක්‍රැක් එක තියෙනවා T note කියලා ක්‍රැක් එකක්. ඒකේ දෙන්නේ ලයිසන් කී එක තමයි අපිට දෙන්නේ ඒගොල්ලෝ. ඔව් ඒ කියන්නේ ඒ ලයිසන් කී එක ඔරිජිනල් ලයිසන් කී එකක් නෙවෙයි. ඒගොල්ලෝ ඒ මොහොතට ඇක්ටිව් කරගන්න පුළුවන් ලයිසන් කී එක. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ක්‍රැක් software එකට ගැලපෙන ලයිසන් එකක් තමයි ඒගොල්ලෝ දෙන්නේ. එහෙම නැතුව කම්පැනි එකෙන් ජෙනරේට් කරපු ලයිසන් කී එකක් නෙවෙයි. එතකොට අප්ඩේෂන් එකක් යනකොට කම්පැනි එකට අඳුන ගන්න පුළුවන් මේක ඒගොල්ලෝ ජෙනරේට් කරපු ලයිසන් කී එකක් නෙවෙයි කියන එක. අපි සාමාන්‍ය ලයිසන් කී එකක් ගන්න නම් කොච්චර කාලයකද වැලිඩිටි එකක් තියෙන්නේ? ලයිසන් කී එක පුතේ සාමාන්‍යයෙන් දෙන්නේ අවුරුද්දකට.
ඒවා තියෙනවා අවුරුදු 2 3 අවුරුදු 10 එහෙම ගන්නත් පුළුවන් ඒවා තියෙනවා. එතකොට ගාන සාමාන්‍යයෙන් වැඩි වෙනවා. ඒ කියන්නේ එක අවුරුද්දකට රුපියල් 1000ක් කියලා හිතුවොත් අවුරුදු 10කට රුපියල් 10000ක් යන්නේ නැහැ. ඊට වඩා අඩුයි. නමුත් එක අවුරුද්දකට 1000ක් නම් අවුරුදු 10කට උනොත් රුපියල් 7000ක් 8000ක් වගේ වියදම් කරන්න වෙනවා. සෙනිත් එහෙම කියලා දෙයක් නෑ පුතේ. Dell i5 වලට ඉක්මනට අප්ඩේට් එනවා කියලා එහෙම දෙයක් නෑ. සාමාන්‍යයෙන් ඔපරේටින් සිස්ටම් එක ජෙනුයින් නම් Windows වල අප්ඩේට් එක එනකොට ඒක සාමාන්‍යයෙන් හැමෝටම රිසීව් වෙනවා. අපි දැන් අලුත වයිරස් ගාඩ් එක ඩවුන්ලෝඩ් කරලා ගන්නව නැත්නම් කටින් එක දානකද හොඳ? ක්‍රම දෙකෙන්ම පුළුවන්. එකම දේ ඒ කියන්නේ ඕගොල්ලෝ ඔයාට පුළුවන් වයිරස් ගාඩ් එක ඩවුන්ලෝඩ් කරලා ඔෆිෂියල් වෙබ්සයිට් එකට පේමන්ට් එක කරලා ඒගොල්ලන්ට කියලා කී එකක් ගෙන්න ගන්න, ඊමේල් කරගන්න. එහෙම නැත්නම් ඔයාට කඩේකින් මිලදී ගන්නත් පුළුවන්. දෙකම එකයි. එකයි සර් නේ. දෙකම එකයි. thank you sir. මගේ පසින්දු මගේ ලැප් එක HP එකක්. සර් Dell එකේ HP එකේ වෙනස මොකද්ද? එහෙම ලොකු වෙනසක් නැහැ. Dell HP කියලා කියන්නේ දෙන්නම හොඳ බ්‍රෑන්ඩ්ස් දෙකක්. ඉතින් පොඩි ෆීචර්ස් එහෙම වෙනස් වෙන්න පුළුවන්. නැත්තම් එහෙම ලොකු වෙනසක් නැහැ ඉතින්. right අපි සසම්බා රැන්ඩම් වයිරස් ගාඩ් එකේ මේ ගොඩක් මේ features තියෙනවා තියෙනවානේ. e-set එකේද? ඔව්. එතකොට දැන් ඒකේ අර home එකයි not 32 කියලා එකයි දෙක තුනක් තියෙනවා. ඒකට 3 4 මාරු free trial අපිට ගන්න බැරිද? ඒක නම් පුතේ මම පොඩ්ඩක් හොයලා බලන්න වෙනවා. මට එහෙම අදහසක් නැහැ. ඒක චුට්ටක් මම බලන්නම් කොහොමද කියලා. right අපි පටන මාත්‍ර මතකය ගැනත් ලියාගමු. ඊළඟ එක්කෙනා ලියා ගන්න පටන මාත්‍ර මතකය read only memory. මෙයාගේ ඉස්සරහින් කොටු අරහන් ඇතුළේ ලියා ගන්න ඕනේ නශ්‍ය නොවන මතකයකි කියලා. නශ්‍ය නොවන මතකයකි. ඒක ලියාගත්තම් මෙන්න මේ ටික ඒ කියන්නේ වාක්‍යයෙන් වාක්‍ය ලියා ගන්න. වාක්‍ය දෙකයි තියෙන්නේ. එතකොට ඒක පොයින්ට් දෙකක් විදිහට ලියා ගන්න. නෙත්මිර මට අහන එක ABC කියලා. ඔව් ඒක හැබැයි මෙහෙමයි මම දන්න තරමින් ඒක ප්‍රොඩක්ට් එකට අදාළව එන වෙලාවල් තියෙනවා. නමුත් එහෙම ඕකේ තියෙනවා කන්ට්‍රීස් වලට අදාළව පුතේ. ඒ කියන්නේ ශ්‍රී ලංකාවට එන එක ක්වොලිටි එකක් තියෙනවා, යුරෝපියන් කන්ට්‍රීස් වලට එන එක ක්වොලිටි එකක් තියෙනවා. ඊළඟට ඔය ජපාන් වගේ ඒ පැත්තේ countries වලට යනකොට තව quality එකක් තියෙනවා. එහෙම එනවා. Zenith HP ද Dell ද හොඳ කියන එක අපිට කියන්න බෑ. සාමාන්‍යයෙන් HP Dell Asus Acer ඔය කියන brands හතර අරගත්තොත් HP Dell තියෙන එක මට්ටමක ඊට වඩා ටිකක් පහළ ටෙක්නොලොජි එකක් තමයි Acer and Asus වල තියෙන්නේ. එතකොට ඔයාගේ උවමනාවට ගැලපෙන විදිහේ එකක් තෝර ගැනීම තමයි එතන වැදගත් වෙන්නේ.
විහඟ ඔයාට කැමති නම් ඔයාගේ නෝට් එක මැනේජ් කරගත්තට කමක් නෑ එහෙම no problem විහංගා sorry විහංගා හරි ඉවරද නෑ සර්. නෑ සර් තාම. පොඩ්ඩකින් මම කරමු සර් මොනවද සර් ලියාගන්න කිව්වේ? මම ඔය highlight කරලා තියෙන ටික පුතේ screen එකේ හරි ඉවරද නැත පොඩ්ඩකින් චම්පික ඔව් OS එක රන් වෙන්න RAM එක ඕනේ RAM එක නැතුව පුතේ operating system එක රන් වෙන්නේ නැහැ machine එක on වෙනවා කියලා කියන්නේ hard disk එකේ තියෙන operating system එක RAM එකට load කරන ක්‍රියාවලියට operating system එක RAM එකට load වුණායින් පස්සේ තමයි අපිට screen එකේ operating system එක පේන්න ගන්නේ සර් ඔව් පුතේ පුතේ ඔයා අහන එක පැහැදිලි නෑ hard disk problem කියලා වැටෙනවා ඒ කියන්නේ hard disk එක දාන්න වෙනවද පුතේ ඔයා කියන එක මට පැහැදිලි නෑ කම්පියුටර් එකේ notification එකක් වැටෙනවා ලොකුවට hard disk problem කියලා එතකොට ගොඩක් දුරට hard disk එක replace කරන්න බෑ ගොඩක් වෙලාවට hard disk එක replace කරන්න වෙයි පුතේ හරි ඉවරද ඔව් සර් right අපි cache memory එක ගාවට යමු ඊළඟ එක්කෙනා cache memory
hard disk එකක් දානකොට අලුතෙන් දාන්න used ඒවා දාන්න යන්න එපා අපරාධේ. සාමාන්‍යයෙන් අලුත් hard disk එකක් ටිකක් ගණන් රුපියල් 7000 8000ක් විතර වගේ වෙනවා. right වාරක මතකයේ ඉස්සරහින් කොටු වරහන් ඇතුලේ ලියා ගන්න නශ්‍ය වන මතකයකි. නශ්‍ය වන මතකයකි. මාතෘකාව වාරක මතකයේ ඔව් වාරක මතකයේ කැෂ් මෙමරි කොටු වරහන් ඇතුලේ දාගන්න නශ්‍ය වන මතකයකි කියන එක. ඒ සම්බන්ධයෙන් ඔයගොල්ලෝ මෙන්න මේ ඡේදය ලියා ගන්න ඕනේ. ඒකේ තියෙන වාක්‍ය ටික පොයින්ට් එකෙන් පොයින්ට් එක ලියා ගන්න. එතකොට ඔක්කොම වාක්‍ය තුනක් තියෙනවා. පොයින්ට්ස් තුනක් විදිහට ලියා ගන්න. කෑෂ් මෙමරි කියලා ලියලා නැෂ නොවන මතකයි කියලා නේද ලියන්න ඕනේ? නශ්‍ය වන මතකයකි. දැන් මේ highlight කරපු ටික ලියන්න ඕන. ඔව් highlight කරපු ටික වාක්‍යයෙන් වාක්‍ය points තුනක් එන විදිහට.
හරි ඉවරද අන්තිම ඔව් සර්. කියන්නේ right හරි මේ මෙතන පහළ තියෙන පින්තූරය ඇඳගන්න ඉඩ තියාගන්න. ඒක ඕගොල්ලෝ ගෙදරදී soft copy එක download කරගෙන ඇඳගන්න ඕනේ පොත නැති කට්ටිය. පොත තියෙන අයට නම් ඕක ඇඳගන්න පුළුවන්. right හරි ඊළඟට අපි කතා බහ කරමු ද්විතීක මතකය ගැන. right secondary storage නැත්නම් secondary memory කියන එක ගැන. දැන් secondary memory කියලා කියන්නේ නශ්‍ය නොවන මතක. පැහැදිලිවම මේගොල්ලෝ ගාව තියෙන data නැති වෙන්නේ නැහැ. right එතකොට මේ ද්විතීක මතකයන් ප්‍රධාන වශයෙන් කොටස් තුනකට කැඩෙනවා. ඒ කැඩෙන කොටස් තුන තමයි මෙතන පෙන්නලා තියෙන්නේ. magnetic media අඳින්න කිව්වේ මොකද? අඳින්න කිව්ව පුතේ මෙතන. මේ පිටුවේ මුලින්ම පටන් ගන්න ටික 2.4.2 කියන රූපය වාරක මතකයට අදාළව තියෙන. ඔව් පසින්දු මම මේ highlight කරේ 2.4.2 වාරක මතකයේ සම්බන්ධයෙන් තියෙන එක. right එතකොට ද්විතීක ආචරණය කියන එක මම කලින් කිව්වා වගේ කොටස් තුනකට බෙදෙනවා. චුම්බක මාධ්‍ය, ප්‍රකාශ මාධ්‍ය සහ ඝන තත්ත්වයේ උපාංග. magnetic media, optical media සහ solid state devices කියන. right එතකොට මේක හරි ලේසි අපිට තේරුම් ගන්න. චුම්බක මාධ්‍ය කියලා කියන්නේ magnetic field එකක් පාවිච්චි කරලා දත්ත ගබඩා කිරීමේ කටයුතු වලට භාවිතා කරන storage devices. සාමාන්‍යයෙන් කම්පියුටර් එකේ අපි හඳුන්වන traditional hard disk එක. traditional hard disk කියලා කියන්නේ අපි කියනවා IDE type hard disk එකක් කියලා. ඒ hard disk එක කියලා අපි දකින දේ චුම්බක මාධ්‍ය දත්ත ගබඩා කරන්න භාවිතා කරන device එකක්. ඊළඟට floppy disk එක. floppy disk එක සමහරට ඔයගොල්ලෝ දැකලා නැතුව ඇති. මම ඊළඟ දවසේ එකක් පෙන්නන්නම්. නනපෙතේදී හම්බුනාම floppy disk එකේ ඇතුලේ තියෙන්නේ බොහොම තුනී magnetic tape එකක් වෘත්තාකාර කොටසක් විදිහට කපලා සවි කරලා තියෙන්නේ. එයාගේ capacity එක ගොඩාක් පොඩි. මෙගාබයිට් 1.44ක් තමයි යාට ගබඩා කරගන්න පුළුවන් වෙන්නේ floppy disk එක ඇතුලේ. කියන්නේ ඔයගොල්ලන්ට සින්දුවක්වත් ස්ටෝර් කරගන්න බැහැ floppy disk එකක් ඇතුලේ. නමුත් තාමත් ගොඩක් වැඩවලට යාව භාවිතා වෙනවා. ඒ වගේම තමයි චුම්බක තැටිය නෙමෙයි මේක චුම්බක පටිය වෙන්න ඕනේ. right magnetic tape. right magnetic tape එක floppy disk එකේ මොනවද කරන්නේ? floppy disk එක සාමාන්‍යයෙන් දැන් කාලේ නම් භාවිතා වෙනවා ඔය එක එක ජාතියේ machines වලට. මම දැකලා තියෙන ඔය embroidery machine එකට embroidery machines වල ඒගොල්ලන්ගේ design එක feed කරන්න පාවිච්චි කරනවා floppy disk එකක්. මම ඉස්කෝලෙන් අවුට් වෙච්ච කාලේ අපිට CDs නෙවෙයි අපි ඇත්තටම පාවිච්චි කරේ ගොඩක් වෙලාවට floppy disk වල අපිට පුළුවන් පොඩි පොඩි documents පොඩි pictures වගේ දේවල් store කරගෙන තියාගන්න. දැන් නම් එයා ඒ වගේ කියන්නේ portable device එකක් විදිහට පාවිච්චි වෙන්නේ නැහැ floppy disk කියන එක. specific දේවල් වලට තමයි පාවිච්චි වෙන්නේ. ඊළඟට ප්‍රකාශ මාධ්‍ය උපාංග optical media කියලා අපි වෙන් කරන්නේ අපිට දකින්න හම්බෙන CD වර්ග ඔක්කොටම කියන්නේ disk වර්ග ඔක්කොම ටික. ඒතර compact disk කියලා කියනවා නැත්නම් සංයුක්ත තැටිය කියලා කියනවා. එතකොට compact disk එක ඊළඟට DVD digital versatile disk නැත්නම් සංඛ්‍යාංක බහුවිධ තැටිය කියලා කියනවා. ඊළඟට Blu-ray disk එක. right එතකොට මේ කියන disk ಜಾති තුනම අදාළ වෙන්නේ ප්‍රකාශ මාධ්‍ය උපාංග. මේගොල්ලන්ට ප්‍රකාශ මාධ්‍ය කියන්නේ හේතුව තමයි මේ තියෙන disk එකේ data write කරන එක කරන්නේ laser beam එකක් පාවිච්චි කරලා. right ඔයගොල්ලෝ CD burner එකකට CD එක දැම්මම ඒ ROM එක ඇතුලේ සිද්ධ වෙන්නේ laser light එක පාවිච්චි කරලා මේ CD එකේ surface එක CD එකේ write කරන්න තියෙන මතු පිට පුච්චන එක. බොහොම පුංචි කොටස් වලින් පුච්චනවා. right මම ඊළඟ දවසේ ඔයගලන්ට වීඩියෝ එකක් පෙන්නන්නම් කොහොමද මේ වැඩේ සිද්ධ වෙන්නේ කියන එක ගැන. right එතකොට ඒ
ඔප්ටිකල් රේ එකක් ඔය ලේසර් රේ එක පාවිච්චි කරන නිසා තමයි ඒකට ප්‍රකාශ මාධ්‍ය කියලා කියන්නේ. right? එතකොට ඒ ප්‍රකාශ මාධ්‍යයක් පාවිච්චි කරලා මෙයාව රයිට් කරන්නත් පුළුවන්, රීඩ් කරන එක කරන්නත් පුළුවන්. right? අන්තිම වර්ගය තමයි ඝන තත්ත්වයේ උපාංග solid state devices කියලා අපි කියනවා. මෙයාට ඝන තත්ත්වයේ උපාංග කියන නම වැටිලා තියෙන හේතුව තමයි මෙයා ඇතුලේ movable parts. ඒ කියන්නේ එහෙ මෙහෙ වෙන කොටස් නැතිවීම. ඒ කියන්නේ මේක තනිකර ඉලෙක්ට්‍රික් සර්කිට් එකක්. ඒ සර්කිට් එක ඇතුලේ එහෙ මෙහෙ කරන කොටස් නැහැ. දැන් ඔයගොල්ලෝ චුම්බක මාධ්‍ය පැත්ත ගැන හිතුවොත් hard disk එක වැඩ කරන්නේ moving parts එක්ක. මම පෙන්නන්නම් කොහොමද hard disk එක හැදිලා තියෙන්නේ කියන එක. එතකොට solid state අරගත්තම එහෙම මෙහෙ වෙන කොටස් ඒක ඇතුලේ නැහැ. ඒ කියන්නේ ඔයගොල්ලෝ පාවිච්චි කරන USB drives, right? ඊළඟට memory cards කියලා ඔයගොල්ලෝ පාවිච්චි කරන දේවල්. ඒවා තමයි solid state පැත්තට වැටෙන්නේ. ඒවා solid devices. ඒ කියන්නේ එහෙම වෙන කොටස් නැහැ. circuit එකක් තමයි යාට settle වෙන්නේ. circuit එක ආධාරයෙන් තමයි යා data ටික මතක තබා ගැනීම සිද්ධ කරන්නේ. right? හරි. එතකොට මේකට අදාළව මුලින්ම ඔයගලන්ගේ පොතේ කතා කරලා තියෙනවා hard disk එක ගැන, traditional hard disk එක ගැන. ඒතර hard disk එකේ අර මම කතා කරපු දේවල් ටිකට අමතරව මේගොල්ලෝ capacity එක ගැන කියලා තියෙනවා. capacity එක සාමාන්‍යයෙන් දැන් මේ 4TB නෙවෙයි 4TB වලින් එහාට ගිහිලා තියෙනවා. 8, 16, 32 වගේ TBs වලින් අරගන්න පුළුවන්. ඔයගලන්ගේ hard disk එකේ කොටස් ටික මෙතන පෙන්නලා තියෙනවා. මම ඒක තව ටිකක් පැහැදිලි වෙන්න ඔයගලන්ට මෙන්න මේ වීඩියෝ එක පෙන්නන්නම්. right? වීඩියෝ එක බලලා අද සෙෂන් එක නතර කරමු. ඊට පස්සේ අපිට පුළුවන් ඊළඟ දවසේ ඒකට අදාළව තියෙන දේවල් ටික ලියන්න ගන්න. right? net mirror මම කියලා දෙන්නම් HDD එකේ SSD එකේ තියෙන වෙනස. ආලිත්‍ර මත මුලින් ඉඳලා ප්ලේ කරන්න. සවුන්ඩ් එක පොඩ්ඩක් අඩු කරන්න සර් කටහඬක් තේරෙන්නේ. right මෙතන මම පෝස්ට් කරේ මේ දේවල් ටික පොඩ්ඩක් පෙන්නන්න. මේ hard disk එකේ මේ තියෙන arm එකට තමයි ඒගොල්ලෝ කියන්නේ actuator arm එක කියලා. right? ඒ actuator arm එක කෙලවරේ තමයි head එක කියන device එක තියෙන්නේ. මේ CD එක වගේ කොටසක් තියෙන්නේ යාට තමයි අපි platter එක කියලා කියන්නේ. ඒකේ උඩයි යටයි දෙකේම data write කරන්න පුළුවන්. එතකොට මේ platter එක හැදිලා තියෙන්නේ චුම්බක මාධ්‍යයෙන්. right? එතකොට මේ header එකෙන් කරන්නේ
ඒ චුම්බක පාටිකල්ස් ටික චුම්බක චූටි කොටස් අපිට ඇහැට පේන්නේ නැති ප්‍රමාණයේ පොඩි කොටස් ටික එහෙ මෙහෙ කරලා දත්ත ටික ගබඩා කරලා තියාගන්න එක. right? එතකොට මේ ඒ ප්ලැටර්ස් ටික මේ මැද තියෙන ස්පින්ඩල් එක කියන සිලින්ඩර් ආකාර ව්‍යුහයෙන් බැඳිලා තියෙනවා. එතකොට එයාව කරකවනකොට ප්ලැටර් එක කැරකෙනවා. කැරකෙවිලා තමයි අදාළ තැනට ඩේටා එක තියෙන තැනට ප්ලැටර් එක කරකවන්නේ. ඊට පස්සේ හෙඩ් එකට පුළුවන් මෙහෙම ඉහළ පහළ ගිහිල්ලා තියෙන ඩේටා ටික කියවන්න. ඒ අදාළ කොටසේ. එතකොට ඩේටා ෆීඩ් වෙන එක ඒ දේවල් වලට තමයි මේ සර්කිට් එක තියෙන්නේ. සහ මෙයාගේ උඩ තියෙන සර්කිට් බෝඩ් එක තියෙන්නේ. right? හරි මෙතන මේ පිටිපස්සේ ඕගලන්ට පොඩි මේ උල්ලුල් වගේ දකින්න හම්බෙන්නේ මේ මෙතන මේ කෙළවරේම තියෙන එක්කෙනාට අපි කියනවා IDE කනෙක්ටර් එක කියලා. එතනට තමයි data cable එක කනෙක්ට් වෙන්නේ. ඊළඟට මෙතන කෙළවරේ තියෙන මේ silver color knobs හතර තියෙන තැනට අපි කියනවා power connect එක කියලා. එතනට තමයි hard disk එකට අවශ්‍ය power connect කරන්නේ. right? මේ මැද තියෙන තඹ කූරු ටිකට අපි කියනවා ජම්පර්ස් සෙටින්ස් හදන්න තියෙන තැන කියලා. ඒක ටිකක් අපේ සිලබස් එකට අදාළ නැහැ. මෙයා ප්‍රයිමරිද සෙකන්ඩරිද කියලා අපිට එකෙන් සෙට් කරන්න පුළුවන්. දැන් මේ මම මේ ට්‍රැඩිෂනල් හાર્ඩ් ඩිස්ක් එකක් කියලා කිව්වේ නැත්නම් මේ IDE ටයිප් එකක් කියලා කිව්වේ මෙන්න මේ පෝට් එක නිසා. මේ පෝට් එක පස්සේ කාලෙකදී දියුණු වෙනවා පෝට් එක ප්‍රමාණයෙන් කුඩා වෙනවා. කුඩා වෙලා ඒ පෝට් එකට නම දෙනවා SATA පෝට් එකක් කියලා. SATA SATA පෝට් එකක් කියලා. කලින් තිබුණේ IDE කියන පෝට් එකක් විදිහට. මෙතන ඔයගලන්ට පේන තියෙන්නේ IDE. අපිට අද වර්තමානයේ මාකට් එකට ගිහිල්ලා ඇහුවොත් මේ જાති දෙකම තාමත් ගන්න තියෙනවා. නමුත් SATA පෝට් එක තියෙන එක IDE පෝට් එකට වඩා data transmission පැත්තෙන් දත්ත එහෙ මෙහෙ ගෙන යාම පැත්තෙන් advance. right for complete හරි එතකොට ඔය තමයි hard disk එකේ විදිහ. එතකොට මේ අපි කතා කරපු මෙතන පොතේ තියෙන කොටස් platter එක කියන එක අපි දැක්කා නේද? spindle එක කියන එක දැක්කා. right ඊළඟට head එක අපි දැක්කා අපේ actuator arm එක කෙළවරේ තියෙන right spindle එක තමයි මේ මැද්දෙන් platter එකට සම්බන්ධ කරලා තිබ්බේ. ඊළඟට actuator arm එක අපි දැක්කා. right power connector එක අපි දැක්කා. right ඊට පස්සේ IDE connector එක දැක්කා. actuator එක කියන එක අපි දැක්කා. right හරි අපි ওই දේවල් ටික ගැන ඉස්සරහට ලියාගමු. එතකොට අපිට මේ ද්විතීක මතකයේ කියන තැන ඉඳලා ලියා ගන්න තියෙන්නේ. ඊළඟ දවසේ ක්ලාස් එකේදී හම්බුණා. එතකොට මතක තියාගන්න ලබන සතියේ තියෙන්නේ physical classes online classes නෙවෙයි. right ඒක නිසා නැනපෙතට ගෲප් එකට මැසේජ් එකක් දාන්න. ඔව් ඔයගලන්ට නැනපෙතට දැනුවත් කිරීමක් කරයි. මම ගෲප් එකකට මැසේජ් එකක් දාන්නම්. නැනපෙතට එන්න නැනපෙතේදී අපි හම්බ වෙමු. right හරි එහෙනම් ගිහිල්ලා එන්න. හැමෝටම good night. ප්‍රශ්න තියෙන අය ඉන්න මම ප්‍රශ්න වලට උත්තර දෙන්නම්. Good night, sir. good night sir. Good night, sir. Thank you, sir. Thank you, sir. Good night, sir. හරි පුතේ හරි good night. Good night, sir. හරි පුතේ good night. good night sir. හරි පුතේ good night.